අයිබෝන් හැමෝටම ICT and English with ධනුෂ්ක YouTube channel එකට ඔයාලව පිළිගන්නවා. ඒතර මම මේ වීඩියෝ පාඩම් මාලාවෙන් බලාපොරොත්තු වෙන්නේ ICT අපි දැන් ඉස්කෝලේ සිලබස් එකක් තියෙනවා. ඒ සිලබස් එකට අදාළ ටෙක්ස්ට් බුක් එක අපි කියන්නේ අච්චු පොතයි. ඊට පස්සේ වර්ක් බුක් එකේ සම්බන්ධ විෂය කරුණු ටිකයි ඔයාලට කියලා දෙන්න. එතකොට ඉස්සෙල්ලාම මම අද 6 ශ්‍රේණියේ ICT වල පළවෙනි පාඩම තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒතර පළවෙනි පාඩමේ මාතෘකාව තමයි පරිගණකයේ වැදගත්කම. එතකොට පටන් ගන්න කලින් දෙබසක් තියෙනවා පරිගණකය හඳුනාගනිමු කියලා. මම ඔයාලගේ එදිනෙදා ජීවිතයට දවසින් දවස සමීප වන මිතුරා. මාව නිවෙස කාර්යාලය පාසල ආදී සියලුම ස්ථානවල දකින්න පුළුවන් කියලා කියනවා. මගේ නම පරිගණකය පුංචි යාළුවනේ ඔයාලා කැමති නේද මං ගැන දැනගන්න කියලා එයා කියනවා පටන් ගනිද්දීම. ඊට පස්සේ එයා කියනවා මම ඔයාලගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිපදවන ලද වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක්. එතකොට එයා කියනවා එයා ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක්. හරි? වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක් කියලා. ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර ගොඩක් තියෙනවා නේ. දැන් අපි විද්‍යුතයෙන් ක්‍රියාත්මක කරන ඕනෑම දෙයක් ඉලෙක්ට්‍රොනික් නේ. එතකොට මේකේ විශේෂත්වයක් තියෙනවා වේගවත් ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයක් කියලා එයා කියනවා. සංකීර්ණ කාර්යක්ෂමතාවයෙන් හා වඩාත් නිවැරදි ලෙස මගේ සහායෙන් කරගත හැකියි. කියන්නේ අපිට පේන්නේ නැති වුණාට සංකීර්ණ වැඩ තියෙන්න පුළුවන්. ඒවා ඉක්මනින් ලේසියෙන් කරගන්න පුළුවන් කියලා කියනවා. මට ඔයාලට වගේ මහන්සි දැනෙන්නෙත් නැහැ. දැන් අපි නම් මොකද කරන්නේ? වැඩක් කරන්න ගියාමනේ. දැන් නම් මහන්සි වැඩ ගොඩක් කරා. හරි. ආයෙ නම් මට වැඩ කරන්න බෑ කියලා කියනවා. එකම වේගයෙන් බොහෝ වේලාවක් වැඩ කිරීමට මට හැකියාව ඇත. ඒ කියන්නේ ගොඩාක් වෙලාවක් එක දිගට එකම වේගයකින් වැඩ කරන්න පුළුවන් කියනවා. දැන් අපි මීටර 100ක් දුවලා ආයෙ මීටර 100ක් දුවද්දී අපිට ඒ වේගයෙන්ම දුවන්න අමාරුයි. හැබැයි පරිගණකයට එහෙම නැහැ. හරි? එහෙනම් ඊට පස්සේ තියෙනවා බලමු පරිගණකයේ කාර්යය මොනවද කියලා. හරි? එතකොට දැන් අච්චුපොත ඔයාලා ගාව ඇති. පරිගණකයක මූලික කාර්ය වන්නේ දත්ත ඇතුළත් කිරීම, දත්ත සැකසීම හා එම සැකසූ දත්ත තොරතුරු පිටතට ලබා දීම වේ. හරි? තොර පරිගණකයක මූලික කාර්යයන් 3ක් තියෙනවා. එකක් තමයි දත්ත ඇතුළත් කිරීම. හරි? අපි ඇතුළත් කිරීමට විශේෂ වචනයක් පාවිච්චි කරනවා මේකේ ආදානය කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා input. ඒතර අපි ඇතුළත් කරන්නේ දත්ත. හරි? ඒ ඇතුළත් කරන දත්ත සකස් කරනවා. ඒ සකස් කරලා එළියට දෙනවා ප්‍රතිදානයක්. ඒ ප්‍රතිදානයේ විදිහට දෙන්නේ තොරතුරු. හරි? මම ඔයාලට මෙන්න මෙහෙම උදාහරණයක් ගන්නම්. ඔන්න පිටි ගුලියක් තියෙනවා. හරි? පිටි ගුලිය අපි ඉන්පුට් කරනවා. ඒක සකස් කරනවා අපි රොටි තට්ටුවට දාලා. රොටියක් වඩනවා. ඒතර අවසානයේ එළියට එන්නේ මොකක්ද? රොටියක්. නැත්නම් අපි පිටි ගුලියක් දානවා oven එකට. ඒකලා ඒක බේක් කරලා ගන්නවා. එතකොට එළියට එනවා බනිස් එකක්. එතකොට දත්ත ආදානය තමයි පිටි ගුලිය එළියට ආවේ මොකක්ද? බනිස් එක. ඒ බනිස් එක තමයි තොරතුරු. එතකොට අපි පරිගණකයට ඇතුළත් කරන්නේ දත්ත. හරි දත්ත සකස් කරලා එළියට තොරතුරු ලබා ගන්නවා. එතකොට ඔයාලට ප්‍රශ්නයක් ඇති මොනවාද දත්ත කියන්නේ කියලා. එතකොට අපි දත්ත පරිගණකයට ඇතුළත් කරනවා. දත්ත කියන්නේ මූලික අර්ථයක් තියෙන කරුණු. ඒවා රූප වෙන්න පුළුවන්, සංඛ්‍යා වෙන්න පුළුවන්. හරි? ඒවා සකස් කරලා එළියට අපිට ගන්න පුළුවන්. ඒවට අපි කියනවා තොරතුරු කියලා. හරි? එතකොට පරිගණකයේ මූලික කාර්යයන් 3යි කියලා ඔයාලා මතක තියාගන්න ඕනේ. මොකක්ද එකක්? ආදානය, ඒ කියන්නේ දත්ත ඇතුළත් කිරීම. ඒ ඇතුළත් කරන දත්ත සකස් කරනවා. ඒකට අපි කියනවා process, සැකසීම. ඒතර ප්‍රතිදානය output. කෙටියෙන් කිව්වොත් ඉංග්‍රීසි අකුරු තුනේ මුල් අකුරු තුන ගත්තොත් IPO input process output ආදානය සැකසීම ප්‍රතිදානය කියන තුන. හරි? මෙතන තියෙනවා දැන් ඔන්න මම කලින් කිව්වා ඒක ඔයාලට ආදානය කරන්නේ අපි දත්ත හා උපදෙස් ඒවා පරිගණකයෙන් සකස් කරනවා. සකස් කළා යා මොකද කරන්නේ එළියට තොරතුරු ප්‍රතිදානය කරනවා. එතකොට සකස් කරපු දත්ත වලට තමයි අපි තොරතුරු කියලා කියන්නේ. හරි? ඒතර දත්ත කියන්නේ මොකක්ද? මූලික අර්ථයක් තියෙන කරුණු රූප සංඛ්‍යා වගේ දේවල්. ඒවා සකස් කරනවා පරිගණකයෙන් අපි ඒකට කියනවා දත්ත සැකසීම කියලා. ඒ සකස් කරාට පස්සේ අපිට එළියට එන ඒවාට අපි කියනවා තොරතුරු කියලා. ඒතර තොරතුරු කියන්නේ සකස් කරපු දත්ත. නැත්නම් අපි කියනවා දත්ත සකස් කරාට පස්සේ ඒක තොරතුරක් වෙනවා කියලා. පැහැදිලිද? right. ඒතර ආදානය කරන්නේ දත්ත
ප්‍රතිදානය වෙන්නේ තොරතුරු. එතකොට දත්ත සකස් කරාම තමයි අපිට තොරතුරු. එතකොට පරිගණකයේ මූලික කාර්යයන් තුනක් තියෙනවා. දත්ත ආදානය, දත්ත සැකසීම, එතකොට තොරතුරු ප්‍රතිදානය කිරීම. එතකොට මේ තුන මතක තියාගන්න. දැන් මේකට අදාළව ක්‍රියාකාරකමක් තියෙනවා වැඩපොතේ. අපි බලමු වැඩපොතේ තියෙන ක්‍රියාකාරකම. මෙන්න මේක තමයි ක්‍රියාකාරකම තියෙන්නේ. පරිගණකයේ මූලික කාර්ය දැක්වෙන පහත ආකෘතිය සම්පූර්ණ කරන්න කියලා. දැන් එතකොට අපි දන්නවා ABC කියලා තියෙනවා. හරි? එතකොට දත්ත ආදානය කියන එක A, එතකොට දත්ත සැකසීම කියන එක B, C කියන එක දැන් අපි දන්නවා. මොකද්ද? ආදානය, සැකසීම, ප්‍රතිදානය කියන තුන තමයි මෙතන එන්නේ. ඊට පස්සේ නිවැරදි පිළිතුරු තෝරා ඒට අදාළ ඉංග්‍රීසි අක්ෂරයේ හිස්තැනේ ලියන්න කියලා තියෙනවා. A කියලා තියෙනවා පරිගණක පද්ධතිය මගින් සකසුන් ලබන දත්ත පිටතට ලබා දීම සඳහා යොදා ගන්න ඕනෑම උපක්‍රමයක කියලා පරිගණක ආදාන උපක්‍රමයක් ලෙස හඳුන්වන්නේ කුමක්ද කියලා අහනවා. ඉන්පුට් ඩිවයිස් එකක්. ඒ කියන්නේ අපි දත්ත ඇතුළත් කරන්න පාවිච්චි කරන එක. ප්‍රතිදාන උපක්‍රමයක් ලෙස කියලා කියන්නේ අපි දත්ත එළියට ගන්න එක. හරි? පිටතට ගන්න එක. ආචායන උපක්‍රමයක් කියන්නේ ආචායන කියන්නේ ගබඩා කරනවා කියන එක. ඒතකොට ආචායන උපක්‍රමයක් කියන්නේ ස්ටෝරේජ් ඩිවයිස් එකක් කියන්නේ මොකක්ද කියලා අහන්නේ. එතකොට මේ වචන තුනෙන් අපිට ඒක ගන්න පුළුවන්. එතකොට සකසුන් ලබන දත්ත පිටතට ගන්නවා කිව්වම අනිවාර්යෙන් එතකොට තොරතුරක් ප්‍රතිදානයක්. එහෙනම් ඒක ඉන්නේ මොකටද? ඒ කියන එක ඉන්නේ දෙකට. දත්ත ලබා දීම සිදු කරන ලබන ඕනෑම උපක්‍රමයක් ලබා දෙනවා ඇතුළත් කරනවා. ඒ කියන්නේ ආදාන උපක්‍රමයක්. එතකොට ඒක ඉන්නේ B. එතකොට අන්තිම එක ආචායන උපක්‍රමයේ ඒ උත්තරේම තමයි C එකටත් එන්නේ. මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති දැන් ක්‍රියාකාරකම. මෙතන ඔයාලට මේ උත්තර ටිකට සපෝට් කරන්න විස්තරයක් තියෙනවා. ආදානය, සැකසීම, ප්‍රතිදානය කියන්නේ මොකද කියලා. මොකද අර 1 අපි දැන් කතා කරපු කොටසේ ඒ සම්බන්ධයෙන් විස්තරයක් අපි කතා කරේ නෑ. එතකොට මේ ටික බලලා කියවුවම අර මං කිව්ව විදිහ උත්තර ටික ඔයාලට ලේසියෙන්ම ගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ දෙවෙනි කොටසේ තියෙන්නේ පරිගණකයේ ලාක්ෂණික ගුණාංග. ඒ කියන්නේ ඕනෑම උපාංගයකට ලක්ෂණ තියෙනවා. හැබැයි පරිගණකයේ අනෙත් ඉලෙක්ට්‍රොනික උපාංග වලට සංසන්දනය කරනකොට මේකේ විශේෂතා තියෙනවා. ඒ විශේෂතා තමයි අපි පරිගණකයේ ලාක්ෂණික ගුණාංග කියලා ගන්න. මම කලිනුත් කිව්වා ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් ගොඩක් තියෙනවා. හැබැයි මෙයා විශේෂ වෙනවා. හරි. පළවෙනි එක තමයි වේගය හා කාර්යක්ෂමතාවය. ලබා දෙන ඕනෑම කාර්යයක් ඉතා කෙටි කාලයකින් නිම කළ හැකිය. තප්පරයක් තුළදී ක්‍රියාවන් බිලියන ගණනක් වුවද සිදු කළ හැකියි. අපිට පේන්නේ නැති වුණාට අපිට පරිගණකයේ වේගය හිතා ගන්න බැරි තරම්. right? හිතා ගන්න බැරි තරම් මිලියන ගණනක උපදේශ එකපාරට ක්‍රියාත්මක කරන්න පුළුවන්. හරි? හැබැයි අනෙත් ඩිවයිසස් වල එහෙම අපිට දැන් අපි කිව්වොත් ෆ්‍රිජ් එක ගත්තොත් ඒකත් ඉලෙක්ට්‍රොනික් නේ. ඒකේ එහෙම බෑනේ. හරි? එතකොට මෙයාට දෙන වැඩක් ටක් ගාලා කරනවා. දැන් ගානක් හදන්න දුන්නොත් කම්පියුටර් එකට එයා ඉක්මනට ඒක ඉවර කරලා දෙනවා නේ. අපිට අපි ගානක් හදනවට වඩා වේගෙන් පරිගණකයෙන් අපිට ඉක්මනට හදා ගන්න පුළුවන්. ඒක තමයි එතනදී කියන්නේ වේගයයි කාර්යක්ෂමතාවයයි කියලා. ඊළඟ වැදගත් කාරණේ නිර්වද්‍යතාවය. නිවැරදිව දත්ත හා උපදේශ ඇතුළු කළ විට නිවැරදි තොරතුරු ලබා දිය හැකිය. දැන් එක්කෙනෙක් හිතෙන්න පුළුවන් කම්පියුටර් එකට වරදින්නේ නැහැ කියලා. වරදින්නේ නැත්තේ නෑ. ඒකයි මේ කියන්නේ නිවැරදිව දත්ත හා උපදේශ ඇතුළත් කරන්න ඕනේ. අපි හරි දත්ත හා උපදේශ තමයි දෙන්න ඕනේ. වැරදි දෙයක් දුන්නොත් එහෙම වැරදි තොරතුරක් තමයි එන්නේ. දැන් ඔයාලා දන්නවා තොරතුරු කියන්නේ මොනවද? අපි ඇතුළත් කරන දත්ත සකස් කරාට පස්සේ අපි ඒවට කියනවා තොරතුරු කියලා. පැහැදිලිනේ? එතකොට නිර්වැද්‍යතාවය කියන එක පරිගණකයේ තියෙනවා. හැබැයි ඒක තීරණය වෙන්නේ අපි ඇතුළත් කරන දත්ත අනුව. පරිගණකයට වරදින්නේ නැහැ. වරදින්න පුළුවන් වැරදි දත්ත ඇතුළත් කරොත්. right? ඊළඟ කාරණේ විශ්වාස්‍යතාවය අපි රිලයබිලිටි කියලා කියනවා. ක්‍රියාවලිය හා ප්‍රතිදානය කෙරෙහි විශ්වාසය තැබිය හැකියි. අපිට ෂුවර් එකටම අපි ඉන්පුට් කරොත් දෙයක් ප්‍රොසෙස් එකයි අවුට්පුට් එකයි ලැබෙනවා කියලා අපිට ෂුවර් කරන්න පුළුවන්. හරි? ඒක තමයි විශ්වාස්‍යතාවය කියලා කියන්නේ. නියත බව කියන්නේ consistency. right? කිසියම් ක්‍රියාවලියකට අදාළව එකම ආදානය ලබා දෙන සෑම අවස්ථාවකදීම ලැබෙන ප්‍රතිදානය සමාන වේ. හරි නියත බව කියන්නේ ඒකයි. අපි හිතුවොත් අපි මොකක් හරි ප්‍රොසෙස් එකකට අදාළව දත්තයක් ආදානය කරනවා. අපි හිතමුකෝ 5යි 2යි කියලා. 5යි 2යි එකතු කරන්න අපි දානවා. ඒතකොට 5යි 2යි එකතු කරන්න කියලා අපි දෙන හැම වෙලාවෙකම මෙයා දෙන්නේ උත්තරේ 7. දැන් අපි හිතමුකෝ සාමාන්‍ය මිනිසෙක්ට අපි කිව්වොත් කියලා එයාට එකම කාරණේ වුණත් කීප වතාවක් අහනකොට උත්තරේ වරදින්න පුළුවන්. එකම උත්තරේ එන්න බැරි වෙන්න පුළුවන්.
ඒක තමයි මෙතනදී නියත බව කියලා අදහස් කරන්නේ. එතකොට දැන් මෙතන හතරක් තියෙනවා. වේගය හා කාර්යක්ෂමතාවය, නිර්වද්‍යතාවය, විශ්වස්‍යතාවය, ඒ වගේම තමයි නියත බව කියන එක. තව තියෙනවා ලක්ෂණ. හරි වැදගත් ලක්ෂණ. බලන්න ආචයන ධාරිතාවය. මේක අනිත් ඉලෙක්ට්‍රොනික උපාංගත් එක්ක ගන්නකොට පරිගණකයේ තියෙන ගොඩාක් ලොකු විශේෂතාවයක් අපිට ගබඩා කරන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ පරිගණකයේ කොහොම ඔයාලට හිතෙන්න පුළුවන් මෙහෙම ඩෙස්ක්ටොප් එකක් තියෙන නැත්නම් ලැප්ටොප් එක විතරයි කම්පියුටර් එක කියන්නේ කියලා. නෑ. අපි කියනවා මයික්‍රෝ ප්‍රොසෙසර් එකක් තියෙන. දැන් ඔය ස්ටික් එකක් අල්ලලා තියෙනවනේ ලැප් එකේ හරි ඩෙස්ක්ටොප් එකේ හරි Intel කියලා මොකක් හරි අන්නේ විදිහේ ප්‍රොසෙසර් එකක් තියෙන ඕනෑම උපාංගයකට අපිට කියන්න පුළුවන් කම්පියුටර් එකක් කියලා. එතකොට දැන් ස්මාර්ට් ෆෝන් එකත් කම්පියුටර් එකක් තමයි. හරි. ඒකෙත් අපිට දත්ත ගබඩා කරන්න පුළුවන් නේ. ඒතකොට දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කරලා තබා ගන්න පුළුවන්. ඒවා යම් යම් ක්‍රියාවලින්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ලබා ගන්නට හැකියාව තියෙනවා පරිගණකේ. ඒතර පරිගණකයක අපි දත්ත ගබඩා කරන්න ආචායනය කරන්න පාවිච්චි කරන උපාංගයක්. ඒකට අපි කියනවා හાર્ඩ් ඩිස්ක් එක. සිංහලෙන් අපි කියනවා දෘඩ තැටිය කියලා. ඒතර දෘඩ තැටියක් නැත්තම් පරිගණකයක අපිට දත්ත ආචායනය කරන්න බෑ. හරි. ආචායනය කියන්නේ ස්ටෝරේජ් කැපැසිටි ආචායන ධාරිතාව. ඒතර එක පරිගණකයකින් තවත් පරිගණකයට මේ ගබඩා කිරීමේ ධාරිතාවය වෙනස් වෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා පිරිවැය. මිලදී ගැනීමට වැඩිපුර මුදලක් වැය වෙනවවත් ඉන්පසු නඩත්තු කිරීමට විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඒකින්ද අපිට මූලික පිරිවැය වැඩි වෙන්න පුළුවන්. හැබැයි මේක නඩත්තු කරගෙන යන්න පරිගණකයක් අපිට එච්චර වියදමක් යන්නේ නැහැ. බුද්ධිමය බව ඉන්ටෙලිජන්ස් කියනවා. ලබා දෙන උපදේශ අනුවම කටයුතු කිරීමට හැකියි. නමුත් මිනිසෙකු තරමට තනිවම තීරණ ගැනීමට නොහැකියි. හරි? දැන් පුද්ගලයෙක්ට නම් දැන් මං වැඩ කරන්න ඕනි පටන් ගන්න ඕනි එහෙම කියලා කියනවා. හැබැයි පරිගණකයක් එහෙම ඔටෝ ස්ටාර්ට් වෙනවද? නැහැ. අපි පරිගණකය ඕන් කරන්න ඕනි ඊට පස්සේ කරන්න ඕනි වැඩේ කියන්න ඕනේ. එතකොට තමයි පරිගණකය වැඩ කරන්නේ. හරි? එතකොට ලබා දෙන උපදේශ අනුව මෙයාට කටයුතු කරන්න පුළුවන්. ඒකින්ද අපි කියනවා පරිගණකයට බුද්ධියක් තියෙනවා කියලා. හරි? එතකොට දැන් ඔය අපි කතා කරේ පරිගණකයේ ලාක්ෂණික උපාංග. සරලව කිව්වොත් පරිගණකයක ලක්ෂණ. දැන් එතන අපි ලක්ෂණ 7ක් කතා කරා. රයිට්? ඒ ටික ඔයාලා මතක තියාගන්න. ඊට පස්සේ තියෙනවා නිබිත පරිගණක සහිත උපාංග කියලා. දැන් එතන සංවාදයක් තියෙනවා. ඔන්න පුතෙක් අහනවා සීයා දන්නවද? අමල්ගේ ගෙදර තියෙනවා රෙදි සෝදන යන්ත්‍රයක්. රෙදි ටික දැම්මම ඉබේම සේදිලා වේලිලා එනවා. දැන් සීයා අහනවා ඒ කොහොමද පුතේ කියලා. ඒ යන්ත්‍රය වැඩ කරන්නේ පරිගණක වැඩසටහනකින්ලු කියලා කියනවා. ඒතකොට පරිගණක වැඩසටහනකට කියන්නේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් කියලා. දැන් අපි බලමු ඉස්සරහට කියලා පාඩමේ කොහොමද වෙන්නේ. හොඳයි. රෙදි සෝදන යන්ත්‍ර සුහුරු කියන්නේ මොකද්ද ළමයි? ස්මාර්ට් කියන එකට සමාන වචනයක්. සිංහලෙන් කියන්නේ සුහුරු කියලා කියන්නේ ස්මාර්ට් කියන එක. එතකොට සුහුරු ජංගම දුරකථන, නූතන මෝටර් රථ, නූතන රූපවාහිනී යන්ත්‍ර ආදී උපකරණ පරිගණක වැඩසටහන ආශ්‍රයෙන් ක්‍රියාත්මක වේ. එම උපකරණවල ඇතුළත් කර ඇති පරිගණක වැඩසටහන් නිබිත පරිගණක පද්ධති ලෙස හඳුන්වනු ලැබේ. හරි? එතකොට වොෂින් මැෂින් එක වෙන්න පුළුවන්, ස්මාර්ට් ෆෝන් එක වෙන්න පුළුවන්. හරි? එතකොට අපි පාවිච්චි කරන මොටර් රථය වෙන්න පුළුවන්, ටීවී වෙන්න පුළුවන්. දැන් මේ ඔක්කොම වැඩ කරන්නේ මොකක්ද? මොකක් හරි කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් මගින්. හරිද? අන්න ඒකට ඇතුළත් කරලා තියෙන පරිගණක වැඩසටහනට තමයි අපි කියන්නේ මොකද්ද? නිබිත පරිගණක පද්ධති කියලා. එතකොට වොෂින් මැෂින් එක ඔටෝ වැඩ කරනවානේ. එතකොට ෆෝන් එක අපිට වැඩ කරගන්න පුළුවන් ගොඩාක්. හරි? එතකොට මෙතන තියෙනවා නිබිත පරිගණක සහිත උපකරණ කීපයක්. මීට අමතරව තව ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් ගොඩාක් තියෙනවා නිබිත පරිගණක පද්ධති. අඩංගු. එතකොට නිබිත පරිගණක පද්ධතියක් කියලා කියන්නේ මෙන්න මේ විදිහේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වල අන්තර්ගත කරලා තියෙන පරිගණක වැඩසටහනට. හරි? හොඳයි. දැන් අපි ඔන්න එක කොටසක් ඉවර කරා පාඩමේ. දැන් යනවා අපි දෙවෙනි කොටසට. එතකොට මුල් කොටසේ අපි කතා කරේ පරිගණකයක් කියන්නේ මොකක්ද? ඒකේ මූලික කාර්යයන් මොනවාද? ඊට පස්සේ පරිගණකයේ ලක්ෂණ මොනවාද? ඊට පස්සේ නිබිත පරිගණක පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා තමයි අපි කතා කරන්නේ. හරි. ඊට පස්සේ මේක නම් ගොඩක් කට්ටිය මං හිතන්නේ දන්නවා. පරිගණකයක සංරචක හඳුනා ගනිමු කියලා තියෙනවා. ගොඩක් කට්ටිය කියනවා පරිගණකයේ කොටස් මොනවාද? එහෙම CPU එක, මොනිටර් එක, කීබෝඩ් එක කියලා එහෙම. එතකොට ගොඩක් වැරදියට පාවිච්චි කරන එකක් තමයි මෙන්න මෙතන තියෙන එක. අපි මේකට ගොඩක් කට්ටිය කියන්නේ CPU කියලා. CPU කියන්නේ ළමයි Central Processing Unit එක. ඒකේ තියෙන පරිගණකයේ තුල. හරි අපි මේකට කියන්නේ පද්ධති ඒකකය. right? හොඳට මතක තියාගන්න System Unit. එතකොට සාමාන්‍යයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න නම්
ඉන්ටර්නෙට් රවුටර් එකක් තියෙන්න පුළුවන්. මවුස් එකට අපි මූසිකය කියලා කියනවා. කීබෝඩ් එකට යතුරු පුවරුව කියනවා. එතකොට ස්පීකර් තියෙන්න පුළුවන්. ඩිස්ප්ලේ එක මොනිටර් කියලා කියන්නත් පුළුවන්. සංදර්ශකය කියලා කියන. එතකොට මතක තියාගන්න මේකට CPU නෙවෙයි කියන්නේ. සිස්ටම් යුනිට් සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක තියෙන්නේ ඕකේ මදර් බෝඩ් එකේ ඇතුලේ. හරි ඔය ගහලා තියෙන Intel හරි ස්ටිකර් එකක් ගහලා තියෙන ඒක තමයි CPU එක. දැන් අපි ගත්තොත් ගෙදර තියෙන වැදගත්ම එකක් තමයි ටීවී එක. අපි ඈත ඉඳලා පාරේ ඉඳලා කියන්නේ නෑ නට තියෙන්නේ අපේ ටීවී එක කියලා. අපි කියන්නේ ගෙදර. ඒක ඇතුලේ තියෙන්නේ ටීවී එක. අපේ ශරීරය ගත්තොත් අපි කියනවා ශරීරයේ ඇතුලේ තියෙන වැදගත්ම දේ තමයි හදවත. ඒතර මම පෙන්නලා කියන්නේ මේ මගේ හදවතයි කියලා. හරි ඒක තමයි CPU එක. මම හිතන්නේ දැන් ඔයාලට පැහැදිලි ඇති. පරිගණකයේ ප්‍රධාන කොටස් ටික. එතකොට පරිගණකය කියන්නේ මේ කොටස් ගණනාවක එකතුවක්. හරි? ඒ කොටස් අපි කරන වැඩේ අනුව අපි ඒක පාවිච්චි කරන ස්වභාවය අනුව සංරචක වලට වෙන් කරන්න පුළුවන්. හරි? ඒ කියන්නේ පරිගණකයේ දැන් උපාංග ගොඩක් තියෙනවානේ. අන්නේ කොටස් ටික තමයි අපි ඉගෙන ගන්න යන්නේ. එකක් තියෙනවා ආදාන උපක්‍රම. එහෙනම් දැන් ආදාන කියන වචනේ දන්නෝ දත්ත ඇතුළත් කරන්න පාවිච්චි කරන්නේ. ප්‍රතිදාන උපක්‍රම. එහෙනම් අපි සකස් කරපු දත්ත තොරතුරු විදිහට ගන්න තමයි ප්‍රතිදාන උපක්‍රම පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මධ්‍ය සැකසුම් මේකේ. CPU එක. අන්න ඒකයි මම කිව්වේ මේකට නෙවෙයි CPU කියන්නේ. හරි? ඊට පස්සේ තියෙනවා ප්‍රධාන මතකයේ ආචායන උපක්‍රම, sannivedana උපක්‍රම කියලා. ඒතර ප්‍රධාන කොටස් 6ක් තියෙනවා. අපි දැන් එක එක කොටස් බලමු. ඒතර ආදාන උපක්‍රම කියලා කියන්නේ පරිගණකයට දත්ත හා උපදෙස් ලබා දෙන්න අපි පාවිච්චි කරන උපාංග. හරි මෙතන උදාහරණ ටිකක් තියෙනවා මවුස් එක අපි සරලව අපිට තේරෙන වචනෙන් කිව්වම මවුස් එක, කීබෝඩ් එක, මයික්‍රොෆෝන් එක, වෙබ් කැමරාව, බාකෝඩ් රීඩර් ඔයාලා දැකලා ඇති කඩවල වල එහෙම තියෙනවා බාකෝඩ් රීඩර් එකක්. හරි අර ස්කෑන් කරලා ගන්නෙ. ඒතර ස්කෑන් එක. හරි? එතකොට සරලව මතක තියාගන්න පරිගණකයට දත්ත හා උපදෙස් ඇතුළත් කරන්න පාවිච්චි කරන ඕනෑම උපාංගයකට අපි කියනවා මොකක්ද? ආදාන උපක්‍රම කියලා. මේ හැම එකකින්ම කරන්නේ අපි ඉන්පුට් කරනවා මොකක් හරි. ස්කෑන් එකත් එහෙම තමයි. හරි ඊට අමතරව තව ගොඩාක් ආදාන උපක්‍රම තියෙනවා. හරි? දෙවෙනි එක ප්‍රතිදාන උපක්‍රම. එහෙනම් දැන් අපි දන්නවා ආදානය කරනවා කියන්නේ පරිගණකයට දත්ත ඇතුළත් කරනවා උපදෙස්. ඒතර පරිගණකය තුල සකස් කළ දත්ත සහ තොරතුරු පිටතට ලබා ගන්න අපි පාවිච්චි කරන උපක්‍රම වලට කියනවා ප්‍රතිදාන උපක්‍රම. හරි? ඒතර මෙතන තියෙනවා පරිගණක තිරේනේ. පරිගණක තිරේ නැත්නම් අපිට පරිගණකය තුල වෙන දේවල් පේන්නේ නැහැ. ඒතර පරිගණක තිරේ එක එක වර්ග තියෙනවා. LCD කියනවා, CRT කියනවා, LED කියනවා. දැන් නම් CRT මොනිටර්ස් පාවිච්චි වෙන්නේ නැහැ. ඔයාලා දැකලා ඇති අර පහළට ටීවී එක වගේ ගෙඩිය වගේ තියෙන එක. ආන්න ඒකට තමයි CRT මොනිටර් කියන්නේ. ඔයාලගේ කාලේ නෑ දැන් ඒවා පාවිච්චි කරන්නේ නැති තරම් පරණ කම්පියුටර්ස් වල දැකලා ඇති. ඒතර printer එකකින් අපිට පුළුවන් hard copy එකක් ගන්න. දැන් මේ පරිගණකයෙන් අපි කියනවා output එකේ තියෙන soft copy එකක් කියලා. right? එතකොට ප්‍රතිදාන උපාංග අපි මේ විදිහට වර්ග කරනවා. hard copy කියන්නේ අපිට touch කරන්න පුළුවන්. දැන් print out එකක් ගත්තා මේක අපිට අල්ලලා බලන්න පුළුවන්. ඒතර soft copy එකක් තියෙන්නේ මොකක් හරි device එකේ screen එක. එතකොට ස්පීකර්ස් තියෙනවා. ස්පීකර්ස් වලිමුත් ප්‍රතිදාන උපක්‍රමයක්. හරි ස්පීකර්ස් වලින් අපිට සවුන්ඩ්ස් එළියට ගන්න පුළුවන්. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය කියන එක සිංහලෙන් කියන්නේ අපි මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක ඉස්කෝලවල දැකලා ඇති ලැබ් එකට ගියාම නැත්නම් ක්ලාස් රූම්ස් වලදී ප්‍රොජෙක්ට් එකෙන් දාලා උගන්වනවා. ඒකත් ප්‍රතිදාන උපක්‍රමයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් අපි උන ආදාන උපක්‍රම කතා කරා ප්‍රතිදාන උපක්‍රම කතා කරා. දැන් අපි බලමු ඊළඟ කොටස මධ්‍ය සැකසුම් ඒකකය. ඔන්න එතකොට ආයේ කවදාවත් අර බොක්ස් එකට CPU එක කියන්නේ නැහැ. මේ ඒක පද්ධතිය එකක. ඒක මදර් බෝඩ් එකක් තියෙනවා. මදර් බෝඩ් කියන්නේ සියලුම කොටස් සම්බන්ධ කරලා තියෙන්නේ පරිගණකයේ අදාළව මේ මදර් බෝඩ් එකේ අපි මව්පූරුව කියලා කියනවා. ඒකේ තියෙනවා කොටසක්. ඒකට තමයි CPU කියලා කියන්නේ. හරි. මධ්‍ය සැකසුම ඒකකය පරිගණකයේ මෙහෙයීමේ ක්‍රියාවලිය හා ලබා දෙන ලද උපදෙස් වලට අනුකූලව දත්ත සකස් කිරීමේ ක්‍රියාවලිය මධ්‍ය සැකසුම ඒකකයේ මගින් සිදු කරන වේ. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් අපි මේ ඇතුළත් කරනවා දත්ත සකස් කරනවා කිව්වම මොකෙන්ද දත්ත සකස් වෙන්නේ? අන්නේ දත්ත සකස් කරන්න අවශ්‍ය උපදෙස් ලබා දෙන්නේ මෙන්න මෙයා. මෙයා කියන්නේ කවුද? CPU එක. එතකොට පද්ධති ඒකකයේ තුල තමයි මේ CPU එක තියෙන්නේ. අපිට ඒක බාහිරින් නිරීක්ෂණය කරන්න බෑ. එතකොට ආයෙත් ඔයාලට තේරෙනවා මේකට CPU කියන එක වැරදි කියලා. මේක අපිට පේන්නේ නැහැ. ඒතර මෙයා තමයි පරිගණකයේ සියලුම කාර්යයන් ටික කරන්නේ පාලනය කරන්නේ. හරිනේ? ඒක තමයි මධ්‍ය සැකසුම මේක. ඊට පස්සේ ප්‍රධාන මතකය කියලා කියනවා. මේකත් ගොඩාක් වැදගත් පරිගණකයක වැඩ කරනකොට අපි ඒකට කියනවා RAM එක කියලා. කිව්වම ඔයාලා දන්නවා. සිංහලෙන් කියනවා සසම්භාව්‍ය ප්‍රවේශ මතකය කියලා. ඒතර පරිගණකයක්
ගන්නකොටත් අපි බලන්න ඕනේ ප්‍රධාන මතකයේ කොච්චරක් තියෙනවද කියලා. පරිගණකයේ ක්‍රියාත්මකව පවතිනට දත්ත තොරතුරු හා උපදෙස් తాවකාලිකව රඳවා තබා ගන්නා උපාංගය පරිගණකයේ ප්‍රධාන මතකයේ හෙවත් ප්‍රාථමික මතකයේ ලෙස හඳුන්වයි. මේ සසම්භාව්‍ය ප්‍රවේශ මතකයේ ලෙසද හැඳින්වේ. දැන් අපි වැඩ කරනකොට වැඩක් කර ඉන්නකොට ඒක මැෂින් එක ඔන් කරලානේ තියෙන්නේ. අන්නේ ඔන් කරලා තියෙන වෙලාවේ අපි වැඩ කරන වැඩ ටික తాවකාලිකව ගබඩා කරගන්නවා. ඒ ගබඩා කරගන්නේ මොකේද? මෙන්න මේ ප්‍රධාන මතකයේ කියන එකේ, ඒ කියන්නේ RAM කියන එකේ අපි මේකට කියනවා නශ්‍ය මතකයක් කියලා තියෙන්නේ. ඒ කියන්නේ කරන්ට් එක ඔන් කරලා තියෙන කල් මේකේ data ටික රැඳිලා තියෙනවා. කරන්ට් එක ඔෆ් කරාම ඒ කියන්නේ මැෂින් එක ෂට් ඩවුන් කරාම මේකේ තියෙන දත්ත හා තොරතුරු නැති වෙලා යනවා. ඒකයි අපි කියන්නේ දත්ත හා තොරතුරු తాවකාලිකව තමයි මේකේ ගබඩා කරගන්නේ. අපි ස්ථිරව ගබඩා කරගන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ ආචයන උපක්‍රම කියන එක. හරි? ආචයන උපක්‍රම කියන්නේ නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා තොරතුරු දත්ත හා උපදෙස් ගබඩා කර ගැනීමට භාවිතා කරන උපක්‍රම. උපක්‍රම කියන්නේ උපාංග. උපාංග කිව්වම ගොඩාක් උපාංග තියෙනවා. මම කලින් කිව්වා ඔයාලට hard disk එක කියලා. එතකොට මෙන්න මේ උපාංග වර්ග ටික තියෙනවා. ආචයනේ අභ්‍යන්තර ආචයන තියෙනවා. බාහිර ආචයන තියෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර ආචයන කියන්නේ අපිට පේන්නේ අභ්‍යන්තරව තියෙන්නේ hard disk එක. එතකොට බාහිරව අපි ආචයන කරන ගොඩාක් ඒවා පාවිච්චි කරනවා. CD පාවිච්චි කරනවා, DVD පාවිච්චි කරනවා, Blu-ray disk පාවිච්චි කරනවා. එතකොට external hard disk තියෙනවා. මේ hard disk අපිට pen එක විදිහට පාවිච්චි කරන්න පුළුවන් තියෙනවා. අපි portable hard disk කියලාත් කියනවා. right? ඊට පස්සේ Panda වගේ කියලා කියනවා pen drive කියන එක. හොඳයි ඊළඟට තියෙන්නේ sannivedana උපක්‍රම කියන එක. එතකොට අපි පරිගණකයේ තුල ඇති දත්ත තොරතුරු වැනි දෑ හුවමාරුව සඳහා භාවිතා කරන උපක්‍රම වලට කියනවා sannivedana උපක්‍රම කියලා. එතකොට sannivedana උපක්‍රම වර්ග කීපයක් තියෙනවා. ජාල අතුරු මුහුණත් කාඩ්පත. එතකොට මොඩමය, රවුටරය වගේ අපි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන උපාංග කීපයක් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේ ජාල අතුරු මුහුණත් කාඩ්පත නම් network interface card කියන එක නම් අපිට පේන්නේ නැහැ. ඒක පරිගණකයට සම්බන්ධ කරලා තියෙන්නේ. මොකද ඔය එළියට පේන්නේ අපිට මෙන්න මේ පැත්තේ මේ අග තියෙන කොටස විතරයි. ඒතර මොඩමේ කියන එකක් දැන් ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ නැහැ. දැන් අපි පාවිච්චි කරන්නේ wireless router කියන එක. මම හිතන්නේ පැහැදිලි ඇති ඔයාලට ඒක. හොඳයි අපි බලමු ඊළඟ කොටසට ගිහිල්ලා. ඊළඟ කොටසේ තියෙන මෘදුකාංගවල අවශ්‍යතාවය කියන එක 1.3 ඊට කලින් ඔයාලට පුළුවන් දැන් අපි කතා කරපු කොටසේ වැඩ පොතේ තියෙන ක්‍රියාකාරකම් ටික කරන්න. එතකොට ආදාන උපක්‍රම අහලා තියෙනවා, ප්‍රතිදාන උපක්‍රම අහලා තියෙනවා, ආචයන උපක්‍රම අඳුන ගන්න කියලා තියෙනවා. අර පොතේ තියෙන ටිකම තමයි තියෙන්නේ. කොටස් ටික නම් කරන්න තියෙනවා. එතකොට ආදාන ප්‍රතිදාන විදිහට මේක වර්ග කරන්න කියලා කියනවා. ඒක පුළුවන් ඔයාලට කරන්න. එතකොට පාසලේ ඒ කියන්නේ කම්පියුටර් ලැබ් එකේ ඉස්කෝලේ මේ උපාංග වලට අමතරව තියෙන්න පුළුවන් මොනවාද කියලා ඔයාලට ලියන්න කියලා කියනවා. ඒකත් ඔයාලට පුළුවන්. ඒතර ඒ උපක්‍රම ආදාන ප්‍රතිදාන වෙනත් කියන විදිහට වර්ග කරන්න කියනවා. වෙනත් කියන්නේ සමහර ඒවා තියෙන්න පුළුවන් ආදානයි ප්‍රතිදානයි කොටස් දෙකම තියෙන ඒවා. ඊට පස්සේ එදිනෙදා ජීවිතයේ කටයුතුවලදී භාවිතා කරන නිබිත පරිගණක සහිත උපාංග සඳහා උදාහරණ පහක් ලියන්න කියනවා. අපි අර කතා කරපු වොෂින් මැෂින් වගේ ඒවා. එතකොට ඒ වගේ වාසි 3ක් ලියන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපිට දැන් කතා කරන කොටසේ ඇක්ටිවිටි එකට යන්න තියෙන්නේ. අපි එහෙනම් එකේ 3 වෙනි හොඳයි 1.3 කොටසේ තියෙන්නේ මෘදුකාංගවල අවශ්‍යතාවය කියලා. ඒතර පරිගණකය පාවිච්චි කරලා යම් කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සකස් කර ඇති පරිගණක වැඩසටහන් වලට අපි කියනවා මෘදුකාංග කියලා. එතකොට පරිගණකයේ තියෙන සියලුම වැඩසටහන් අපි මෘදුකාංග විදිහට තමයි ගන්නෙ. මෘදුකාංග නැතුව පරිගණකයකින් අපිට වැඩ කරගන්න විදිහක් නැහැ. ඒතර Windows 10 කියනවා, Windows 8 කියනවා, Word කියනවා නේද? එහෙම අපි ගොඩාක් ඒවා කියනවා මේ හැම දෙයක්ම කම්පියුටර් එකේ තියෙන හැම එකක්ම අපි කියන්නේ software එකක් කියලා. හරි? software නැතුව අපිට පරිගණකයක වැඩ කරන්න බෑ. එතකොට දැන් ක්‍රියාකාරකම 1.2 කරන්න කියලා මම ඔයාලට කිව්වා. දැන් ඔන්න බලන්න මෙතන තියෙනවා සංවාදයක්. මොනවද යාළු මේ මෘදුකාංග දෘඩාංග කියන්නේ? එතකොට කවුද පරිශීලක කියන්නේ කියලා අහනවා. කම්පියුටර් එක කියනවා මගේ ළඟ තියෙන ඔයාට අල්ලන්න පුළුවන් හැම දෙයක්ම දෘඩාංග කියලායි හඳුන්වන්නේ. ඒ කියන්නේ අපිට ස්පර්ශ කරන්න පුළුවන් උපාංග සියල්ලට අපි දෘඩාංග කියලා කියනවා. අතින් අල්ලන්න බැරි දත්ත හා උපදේශ අඩංගු වැඩසටහන් වලට තමයි අපි මෘදුකාංග කියන්නේ කියලා කියනවා. ඒ කියන්නේ software කියන්නේ අපිට
ස්පර්ශ කරලා බලන්න බැරි දත්ත හා උපදේශ අඩංගු තියෙන ප්‍රෝග්‍රෑම්ස් අඩංගු වෙලා තියෙන ප්‍රෝග්‍රෑම්ස්. එතකොට මේ මම පාවිච්චි කරන එක්කෙනාට තමයි පරිශීලක කියන්නේ කියලා කියනවා. හරි. එතකොට පරිශීලකයා කියන්නේ අපි. පරිගණකයක් පාවිච්චි කරන එක්කෙනා. හරි. එතකොට කියනවා මෘදුකාංග මගින් පරිශීලකයාට අවශ්‍ය විවිධ කාර්යයන් ඉටු කර ගැනීමට හැකි වේ. මෙලෙස පරිශීලකයාට අවශ්‍ය කාර්ය ඉටු කර ගැනීමට බොහෝ මෘදුකාංග වර්ග තිබේ. එතකොට software එකකින් තමයි අපේ user ට පරිශීලකයාට වැඩක් කරගන්න පුළුවන්. මම කලින් කිව්ව විදිහේ මෘදුකාංග ගොඩාක් තියෙනවා. හරි. දැන් මේ තියෙන්නේ මෘදුකාංග සඳහා උදාහරණ කීපයක්. Microsoft Word තියෙනවා. අපි ඒක පාවිච්චි කරනවා ලිපි ලේඛන සකස් කරන්න. හරි. වදන් සැකසුම් මෘදුකාංග කියලා කියනවා. ඔයාලා ගොඩක් වෙලාවට දන්න එකක් තමයි games, පරිගණක ක්‍රීඩා මෘදුකාංග තියෙනවා. ඒතකොට වීඩියෝ එඩිට් කරන්න ඒවා තියෙනවා. paint පාවිච්චි කරනවා අපි ගොඩක් වෙලාවට සින්දු අහන්න media player වගේ ඒවා පාවිච්චි කරනවා. මේ ඔක්කොම software. හැම එකම මෘදුකාංග. හරිද? right. එතකොට මේක මෘදුකාංග කියන කොටසේදී තව දුරටත් අපි ඒක ගැන කතා කරනවා. පරිගණක පද්ධති විවිධ ශේෂ්ත්‍ර තුල යොදාගත හැකි ආකාරය කියලා තියෙනවා. 1.3. හරි. එතකොට පරිගණක පද්ධති විවිධ ශේෂ්ත්‍ර තුල යොදාගත හැකි ආකාරය කියලා තියෙනවා. ඊට කලින් ඔයාලට පුළුවන් 1.3 ඇක්ටිවිටි එක කරන්න වර්ක්බුක් එකේ මෘදුකාංග කියන්නේ මොකක්ද? right මෘදුකාංග සඳහා උදාහරණයක් වන්නේ මොනවාද? මෘදුකාංග සඳහා උදාහරණ ලියන්න කියලා තියෙනවා. දෘඩාංග කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. එතකොට මේ අතරින් දෘඩාංගයක් කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. ඒක කරන්න පුළුවන්. එතකොට ඔයාලට දෘඩාංග තව උදාහරණ 5ක් ලියන්න කියලා තියෙනවා. එදිනෙදා කටයුතු වලදී පරිගණකයේ යොදා ගන්න අවස්ථා සඳහා උදාහරණ 3ක් ලියන්න කියනවා. ගොවිතැන් කටයුතු සඳහා ගොවිපළ තුල පරිගණකයේ යොදාගත ආකාර දෙකක් විස්තර කරන්න කියලා කියනවා. ඒ ටිකත් ඔයාලට කරන්න පුළුවන් දැන්. අපි ඊට පස්සේ යනවා 1.4 පරිගණක පද්ධති විවිධ ශේෂ්ත්‍ර තුළ යොදාගෙන ඇති ආකාරය කියලා තියෙනවා. එතකොට නූතනයේ පරිගණකයේ භාවිතය නිසා සෑම ශේෂ්ත්‍රයකම වැඩ කටයුතු පහසු වී ඇත. පහත දැක්වෙන්නේ එවැනි ශේෂ්ත්‍ර සඳහා උදාහරණ කීපයකි. දැන් ශේෂ්ත්‍ර කියන එක ඇහුවම ඔයාලට හිතුවනම් හරි කම්පියුටර් කියන එක තියෙන්නේ කොහෙද? ගොඩක් වෙලාවට ICT ගත්තත් අපි කම්පියුටර් එක ගැනනේ කතා කරන්නේ. ඒතකොට පරිගණකයේ පාවිච්චි කරන තැන් මොනවාද? ඒවා තමයි ශේෂ්ත්‍ර. එකක් තියෙනවා බැංකු. ගොවිපළවල් වල පාවිච්චි වෙනවා. රෝහල් වල පාවිච්චි වෙනවා. කර්මාන්ත ශාලාවල පාවිච්චි වෙනවා. පාසල් වල පාවිච්චි වෙනවා. කාර්යාලවල පාවිච්චි වෙනවා. ඉදිකිරීම් ශේෂ්ත්‍ර වල පාවිච්චි වෙනවා නේ. ඒතර විනෝදාස්වාදයේ සඳහා අපි පාවිච්චි කරනවා. ඒතකොට හැම ශේෂ්ත්‍රයකම වගේ පරිගණකය අපි පාවිච්චි කරනවා. හරි? right. ඒතර පාසල ගත්තොත් හරි? අද අපි ඉතිහාසයේ පාඩම ඉගෙන ගත්තේ අලුත් විදිහකට. පන්තියේ ළමයි කවුරුත් හරිම අවධානයෙන් ඉගෙන ගත්තා. දැන් ඔයාලත් කැමතිනේ ලැබ් එකට ගිහිල්ලා ප්‍රසන්ටේෂන් එකක් එහෙම දානවා නම් හරි කැමතියි. ඒතකොට කම්පියුටර් එක ගහනවා ඒ කොහොමද? අද ඉගෙන ගත්තේ පරිගණකය භාවිතා කරලා. right ළමයි හරි ආසයි. පැංචා ඔයා දන්නවද පරිගණකය භාවිතා කරලා පාසලේ ගොඩක් කටයුතු කරගන්න පුළුවන් කියලා. දැන් පැංචා කියන්නේ අද ඉගෙනුවා කියලා. ඒතකොට කම්පියුටර් එක කියනවා ඔයා දන්නවද තව වැඩ ගොඩක් කරගන්න පුළුවන් පාසලේ කියලා. එකක් තමයි පාසල් පද්ධතියේ කාර්යාල කටයුතු පහසුවෙන් හා කාර්යක්ෂම කර ගැනීමට පරිගණකය යොදා ගැනීම. ඒතර පාසලේ තියෙන ඔෆිස් එකේ වැඩ කටයුතු ගොඩක්. ඒතකොට ඒ කාර්යාලයේ තියෙන කටයුතු අපිට පහසුවෙන් කරගන්න පුළුවන් පරිගණකය පාවිච්චි කරලා. ඊළඟ එක තමයි දැන් කලින් කතා කරපු එක. ඉගැන්වීමට කළු ලෑල්ල සහ පොත. දැන් අපි අච්චු පොත හරි කළු ලෑල්ල හරි පාවිච්චි කරන්නතෝ අපිට පුළුවන් කම්පියුටර් එක පාවිච්චි කරලා ප්‍රොජෙක්ට් එකක් පාවිච්චි කරලා ඉගෙන ගන්න. හරි? ඒක. එතකොට තුන්වෙනි එක අන්තර්ජාලය භාවිතා කරමින් පාසල් විෂයන්ට අදාළ අමතර කරුණු ලබා ගැනීම. දැන් ඔයාලත් ස්මාර්ට් ෆෝන් එකෙමුත් එහෙම කරනවානේ ඉන්ටර්නෙට් එකට ගිහලා ටක් ගාලා අපිට තොරතුරු හොයලා ගන්න පුළුවන්. මේ තමයි පාසල කියන ශේෂ්ත්‍රය පාවිච්චි වෙන හැටි. ඊට පස්සේ තියෙනවා බැංකු. බැංකු ශේෂ්ත්‍රය මොනවාටද අපි පාවිච්චි කරන්නේ? ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ මුදල් තැන්පත් කරන්න මුදල් ලබා ගන්න ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර තියෙනවා. ඔටෝමැටික් ටෙලර් මැෂින් කියන එකේ තියෙන්නේ ATM මැෂින්ස් පාවිච්චි කරනවා. ඒතර භාණ්ඩ මිලදී ගන්න බිල්පත් කරන්න අපි දැන් කාඩ් එකක් පාවිච්චි කරනවා නේ. ඒතකොට ඉලෙක්ට්‍රොනික කාඩ් වලින් අපිට ගෙවන්න පුළුවන්. ගෙදර ඉඳලා මේ කාලේ දැන් මේ කොවිඩ් තත්ත්වෙත් එක්ක එහෙම ගොඩක් කොවිඩ් කාලේ ගොඩක් කට්ටිය ගෙදර ඉඳලා බැංකු කරන්නේ ඉන්ටර්නෙට් බැංකින් තියෙනවා මොබයිල් බැංකින් තියෙනවා. දෙකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතන ඉඳලා ගනුදෙනු කරන්න පුළුවන් මුදල් එක ගිණුමකින් මුදල් තවත් ගිණුමකට මාරු කරන්න පුළුවන් බිල් ගෙවන්න පුළුවන් එහෙම ලොකු වැඩ ටිකක් කරන්න පුළුවන් අන්තර්ජාලය පාවිච්චි කරලා. රෝහල් වල ගත්තම දැන් තියෙනවා ඩිජිටල් දැන් රෝහල් වල නෙමෙයි ගෙදරක් තියෙනවා මං හිතන්නේ ඩිජිටල් උණ කටු තියෙනවා. ඒතර ඒකෙන් අපිට පුළුවන්
ගෙදර ඉඳලා මුණ බලා ගන්න. ඒකත් ඒතර නිබිත පරිගණක සහිත උපාංගය. මම කිව්වා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් තියෙන ඕනෑම උපාංගයක් නිබිත පරිගණකයක් විදිහට තමයි අපි සලකන්නේ. ඒතර ICU වල දැඩි සත්කාරවල තියෙනවා පරිගණක. ඒවත් තියෙන නිබිත පරිගණක සහිත උපාංග. ඊට පස්සේ ශල්‍යාගාර ගත්තම ඔපරේෂන් තියේටර් වල ගත්තත් පරිගණක තියෙනවා නිබිත පරිගණක සහිත උපාංග තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි තව ශේෂ්ත්‍රයකට આવොත් කර්මාන්ත ශාලාවල දැන් ගොඩාක් වෙලාවට මිනිස්සු යොදා ගන්නවාම අඩුයි යන්ත්‍ර සූත්‍ර තමයි තියෙන්නේ. ඒකින්ද අපිට කෙටි පිරිවැයකින් වැඩි නිෂ්පාදනයක් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට රොබෝ තාක්ෂණය තමයි මේ කර්මාන්ත ශාලාවල පාවිච්චි කරන්නේ. ඒතර ගොවිපළ ගත්තම දැන් අපේ රටේ තියෙනවා. ඒතර පිට රටවල එහෙම ඔයාලා දැකලා ඇති ලොකු ගොවිපළවල් තියෙනවා. එතකොට නවීන තාක්ෂණයෙන් පොහොර දානවා, ඒ කියන්නේ ඩ්‍රෝන් මැෂින්ස් පාවිච්චි කරලා පොහොර දානවා, වතුර දානවා, ඒතර අස්වනු නෙලන්න, වල් පැල ගලවන්න ඔක්කොම මැෂින්ස් තමයි පාවිච්චි කරන්නේ. හරි. ඒතර ගොවිපළවලදී එතකොට දැන් ඊට අමතරව සත්ව පාලනය ගත්තත් කිරි දොවන්න හැම එකකටම මැෂින්ස් තමයි පාවිච්චි කරන්නේ. ඒතකොට ඔයාලට පුළුවන් තුන්වෙනි ක්‍රියාකාරකම කරන්න වැඩ පොතේ 1.3. හරි. එතකොට ඒ කොටස මම කලින් ඔයාලට කිව්වා කරන්න කියලා. ඒ කොටස ඔයාලට පුළුවන්. හොඳයි. ඔය ටික තමයි පළවෙනි පාඩමේ තියෙන්නේ. මම හිතන්නේ ඔයාලට තේරෙන්නේ නැති පළවෙනි පාඩම 6 ශ්‍රේණියේ ICT වල කොහොමද අලුත් කරුණු ටිකක් එකතු වුණා. කොහොමද එතකොට පරිගණකයේ පාවිච්චි වෙන්නේ? පරිගණකයේ මොන මොන ශේෂ්ත්‍රවලද පාවිච්චි වෙන්නේ? මොනවාද නිබිත පරිගණක කියන්නේ? මොකද්ද software එකක් කියන්නේ? මොනවාද input device කියන්නේ? මොනවාද output device කියන්නේ? මොනවාද දෘඩාංග කියන්නේ කියලා ඔයාලට දැන් අවබෝධයක් ඇති කියලා මම හිතනවා. එතකොට වැඩ පොතේ ක්‍රියාකාරකමත් ඒ හා සමාන්තරව ඔයාලට කරන්න පුළුවන් මේ වීඩියෝ එක බලන ගමන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා ICT වල 6 ශ්‍රේණියේ දෙවෙනි පාඩම ගැන කතා කරන්න. ඒතර මේ විදිහේ වීඩියෝස් තව මම ගොඩක් දාලා තියෙනවා ICT වලට සම්බන්ධ, ඒ වගේම ඉංග්‍රීසි වලට සම්බන්ධ වීඩියෝස් තියෙනවා. මේ විදිහේ වීඩියෝස් දිගටම බලන්න මගේ YouTube channel එක ICT and English with Danushka YouTube channel එක subscribe කරන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.